ආයිබෝවන් සුබෝදෑසනක් සියලු දෙනාට. අපි අද දිනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත ගණිතය පිළිබඳව. ශුද්ධ ගණිතය නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න කිහිපයක් පිළිබඳව අපි සලකා බලමු. ඒ සඳහා සමාදර දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ගණිත විද්‍යා අධ්‍යයනාංශය ඒ සඳහා අද පැමිණ සිටින මම ඒ වගේම මා සමග අද පැමිණ සිටිනවා ආචාර්ය ජයන්ත ලනිල් මහතා ඒ වගේම දිනුෂියා රොඩ්රිගෝ මහත්මිය. අපි මීට කලින් දිනයකත් මේ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න කිහිපය පිළිබඳව සාකච්ඡා කළා. ඊට අමතරව මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අවකලනයේ භාවිත, අනුකලනය, සරල රේඛාව, වෘත්තය, ඒ වගේම ත්‍රිකෝණමිතිය කියන පාඩම් මාලා කිහිපය. ඒ නිසා අපි අද දිනේ උත්සාහ කරන්නේ ඒ පිළිබඳ ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න, විෂය පිළිබඳ අවබෝධය ඔබට ලබා දෙන්න. එතන අවකලනය ගැන මුලින්ම අවධානය යොමු කළොත් අවකලනයේදී අපි ඇත්තටම විශේෂයෙන්ම ශ්‍රිතයක් දෙන ලද ශ්‍රිතයක වෙනස් වීමේ ශීඝ්‍රතාවය යම්සි ලක්ෂයකදී ක්ෂණිකව සිදුවන වෙනස් වීමේ ශීඝ්‍රතාවය පිළිබඳව තමයි එතනදී හොයන්නේ. එතකොට ඊළඟට අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් මේක ස්පර්ශකය හා සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ස්පර්ශකයේ අනුක්‍රමණය හා සම්බන්ධයි. ඒ වගේම අවකලනය කිරීමේදී අපි අවකලනය කරන්නේ වෘද්ධි අනුපාතය ඊළාට සීමාව සැලකීමෙන්. මේ සීමාව පවතිනවා නම් අවකලන සංගුණකය පවතිනවා. සමහර අවස්ථාවලදී මේ සීමාව පවතින්නේ නැහැ. එහෙමනම් එතනදී අවකලන සංගුණකය නැහැ. ඒ වගේම අපි කියනවා ශ්‍රිතය අවකලන නැහැ කියන දේ. ඒ වගේම මේ අවකලනයේදී අපිට අවශ්‍යයි සෑම විටම ප්‍රමූල ධර්මයෙන් අවකලනය කිරීම අපහසුයි. ඒ නිසා අපි ප්‍රතිඵල අපිට අවශ්‍ය කරන දේවල් කීපයක් අපි ව්‍යුත්පන්න කරගන්නවා. ප්‍රධාන වශයෙන් මට කියන්න පුළුවන් අපි x වල n වෙනි බලය වගේ ශ්‍රිතයක් අවකලනය කරොත් n වතාවක් x වල n ඍණ 1. ඒ වගේම ශ්‍රිත දෙක ඓක්‍ය අවකලනයේ සමානයි හරියටම අවකලන සංගුණක දෙකේ ඓක්‍ය. ඒ වගේම අපිට ගුණිතයක්, ලබ්ධියක්, තව කියනවා දාම නීතිය ආදී වශයෙන් ලඝු ශ්‍රිතය, ඝාතීය ශ්‍රිතය වගේ දේවල් සියල්ලම අවකලනය කරලා ඒ ප්‍රතිඵල අපි සකස් කරගෙන තියෙනවා. අපි මේ ගැටලුවට යොමු වුණොතින් මේ දීලා තියෙන උදාහරණය එතකොට දැන් තිරයේ දිස්පෙනවා අපිට දීලා තියෙනවා ශ්‍රිතයක්. මොකද්ද මේ ශ්‍රිතය? x අසමානයි 1 සඳහා fx සමානයි 8යි x බෙදීම x ධන 1 වතාවක් x වර්ගයේ ධන 3. මෙන්න මේ ශ්‍රිතය අවකලනය කරන්න. ඒ වගේම මෙතනදී අපිට පිළිතුරක් දීලා තියෙනවා. ඒ අපේ පහසුවට අපි නිවැරදිව කළාද කියලා බලන්න. නමුත් මේ පිළිතුර ලිවීම ප්‍රමාණවත් නැහැ. අපි මේ පිළිතුරට ක්‍රමයෙන් ළඟා වෙන්න අවශ්‍යයි. එතකොට මෙතන තියෙන ශ්‍රිතය ඔයගලන්ට දකින්න පුළුවන් ලවය හරය ආදී වශයෙන් තියෙනවා. ඒ නිසා ඊටමත් පහසුවෙන් ලබ්ධියක් අනුපාතයක අවකලන සංගුණකය විදිහට ලියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ලියන්නේ ux බෙදීම vx අවකලන සංගුණකය වෙන්නේ vx වතාවක් u ශ්‍රිතයේ අවකලන සංගුණකය අඩු කිරීම ux වතාවක් v ශ්‍රිතයේ අවකලන සංගුණකය බෙදීම v වර්ගය x. එතකොට මේ සූත්‍රය නිවැරදි පරිදි යොදා ගන්න අපිට ලැබෙනවා මේ පළවෙනි පේජයේ දීලා තියෙන ප්‍රකාශනය. ඊළාට ක්‍රමයෙන් ඒ ප්‍රකාශනය සුළු කරගන්න. එතකොට ඒ සුළු කරගැනීමේ පියවර ඉදිරිපත් කිරීම හරිම වැදගත්. ඒ පියවර නිසි පරිදි ඉදිරිපත් කිරීමෙන් අපිට අවශ්‍ය කරන පිළිතුර කලා යොමු වෙන්න පුළුවනි. ඒ අනුව අපිට ඒ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය කරන්නේ මේ ශ්‍රිතයේ හැරවුම් ලක්ෂ අපිට හොයාගන්න පුළුවන් උපරිම අවම නතිවර්තන කියන ලක්ෂ හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ සඳහා අවකලන සංගුණකයේ වැදගත් අවකලන සංගුණකයේ ශූන්‍යයි. එහෙම නැත්නම් යම්සි ලක්ෂයේදී ශ්‍රිතයේ අගය අවකලන සංගුණකයේ අගය ශූන්‍ය වෙනවද? අපි යන්නේ ස්ථාන ටික තමයි ඉස්සලම හොයන්න උත්සාහ කරන්නේ. එතන මුලින්ම අපි ශ්‍රිතයේ අවකලන සංගුණකය හොයලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ ශ්‍රිතයේ අවකලන සංගුණකයේ බිඳුවට සමාන කරන්න. එතන මම හිතන්නේ පහසුවෙන්ම ඔබට පේනවා ලවයේ අපිට පේනවා 1 ඍණ x කියන සාධකය ඒ සාධකයේ බිඳුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි සාධකයේ 2x වර්ගයේ ධන 3x ධන 3 කියන ප්‍රකාශනය නැත්නම් එම සාධකය ශූන්‍ය වෙන්න පුළුවන්. ඊට අමතර වෙන කිසිවක් හැරුම් ලක්ෂ සඳහා අපිට සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා දැන් අපි මේ දේ සුළු කර ගැනීමෙන් අපිට හොයාගන්න පුළුවන් x ඍණ 1 සමානයි 1 ඍණ 1 සමානයි බිඳුව උනතින් x සමානයි 1 කියන්නේ හැරුම් ලක්ෂයක්. ඊට අමතරව 2x වර්ගයේ ධන 3x ධන 3 කියන ප්‍රකාශනය කිසිම විටක ශූන්‍ය
කරා එළඹෙන්නේ නැහැ. ඒ නිසා ඊට අමතර හැරුම් ලක්ෂ නැහැ. ඊළඟට අපිට පුළුවන් වගුවක් සකස් කරන්න. නමුත් වගුවක් සකස් කිරීමට ප්‍රථම අපි චුට්ටක් උත්සාහ කළ බලන්න ඕනේ මේක පරිමේය ශ්‍රිතයක්. එතකොට පරිමේය ශ්‍රිතයක් ගත්තොත් හරිය ශූන්‍ය වන ස්ථානවල අවකලන සංගුණකය පවතින්නේ නැහැ. අපි දන්නවා ස්පර්ශෝන්මුඛ විදිහට අපි නම් කරනවා. ඒ නිසා මේ ශ්‍රිතේ දිහා බැලුවොත් හරිය පරීක්ෂා කිරීමෙන් අපිට දකින්න පුළුවන් ස්පර්ශෝන්මුඛ. එක් සමානයි ඍණ එක කියන්නේ ස්පර්ශෝන්මුඛයක්. එවැනි ස්පර්ශෝන්මුඛ සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන්නේ එක් සමානයි ඍණ එක කියන ස්පර්ශෝන්මුඛය පමණයි. ඒ වගේම අනන්තයේදී x ධනානන්තයට ඍණානන්තයට එළඹෙනකොට ශ්‍රිතේ අගය ගැනත් විමසිලිමත් වෙන්න අවශ්‍යයි. එතකොට ඍණානන්තයට හෝ ධනානන්තයට එනකොට ඔයගලන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ ශ්‍රිතේ එළඹෙන්නේ බිඳුව කරා. මොකද හරේ තියෙන බහුපදේ මාත්‍රය ලබයේ තියෙන බහුපදේ මාත්‍රයට වඩා විශාලයි. ඒ නිසා මේකට තිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා y සමානයි බිඳුව නැත්නම් x අක්ෂය. ඒ වගේම සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා x සමානයි ඍණ 1. දැන් අපි නිර්ණය කරගන්න ඕනේ අපේ හැරුම් ලක්ෂය. x සමානයි ධන 1 කියන හැරුම් ලක්ෂය උපරිමයක්ද අවමයක්ද නැත්නම් නැතිවර්තනයක්ද කියන එක. ඒ සඳහා වගුව සකස් කරන්න. එතකොට අපි වගුව සකස් කරනකොට x සමානයි ඍණ 1 දී ස්පර්ශෝන්මුඛයක් තියෙන නිසා මේ වගුව කොටස් 3කින් සමන්විත වෙන්න ඕනේ. ඍණානන්තයේ සිට ඍණ 1 දක්වා, ඍණ 1 සිට ධන 1 දක්වා, අවසානයේදී ධන 1 සිට ධනානන්තය දක්වා. මේ ප්‍රදේශ 3 පිරිවසා අපිට පුළුවන් අවකලන සංගුණකයේ ලකුණ පරීක්ෂා කරන්න. ඊළඟට අපිට පුළුවන් මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න. තව වැදගත් කරුණක් තමයි අපි ප්‍රස්ථාරයක් ඉදිරිපත් කරනකොට දල සටහනක් අදිනකොට අපි කියනවා අන්තක්ඛණ්ඩ. x අක්ෂයේ කැපෙන ස්ථානය y අක්ෂයේ කැපෙන ස්ථානය. එතකොට මේ ප්‍රස්ථාරය ඊටමත් පහසෙන් ඔබට නිර්ණය කරගන්න පුළුවනි. x සමානයි බිඳුව y සමානයි බිඳුව. ශ්‍රිතය ගමන් කරන්නේ මූල ලක්ෂයේ ඔස්සේ. ඒ නිසා පැහැදිලිව මේ ශ්‍රිතය මූල ලක්ෂයේ ඔස්සේ බව පෙන්눔 කරන්න. ඒ වගේම කඩඉරි වලින් අපිට පුළුවන් ස්පර්ශෝන්මුඛ අඳින්න x සමානයි ඍණ 1 ඒක සලකුණු කරලා තියන නිවැරදිව. ඒ වගේම x අක්ෂය කියන්නේ තිරස් ස්පර්ශෝන්මුඛයක්. ඊළඟට වැදගත් දේ තමයි ශ්‍රිතේ හැඩය. මම කලිනුත් සඳහන් කරා ඍණානන්තයේ සිට ඍණ 1 දක්වා ශ්‍රිතේ ලකුණ ධන. ඒ නිසා ශ්‍රිතේ වැඩි වෙනවා. අපිට ඒ නිසා මේ විදිහට ඔය x සමානයි ඍණ 1කට වම් පැත්තෙන් ශ්‍රිතේ අඳ ගන්න පුළුවන්. ඊළඟට x සමානයි ධන 1. එතනදී y බලාගේ ධන 1යි. ඒ අගයන් දෙක විශේෂයෙන් ප්‍රස්ථාරයේ සඳහන් කරලා තියන්න. එහෙම නැත්නම් වෙන තැනක හෝ සටහන් කරලා තියන්න. එතකොට ඒ උපරිමයක් බව අපිට පේනවා. ඒ උපරිමයත් සමග අපිට මේ ආකාරයට ප්‍රස්ථාරය ඇඳගෙන යන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රස්ථාරය ඇඳයින් පස්සේ අපිට තියෙනවා තව පොඩි කොටසක්. අපිට කියන්නේ මොකද්ද? fx ප්‍රස්ථාරයේ භාවිතයෙන් දීලා තියෙනවා සමීකරණයක් x ධන 1 x වර්ගයේ ධන 3 සමානයි 16යි x. මෙන්න මේ සමීකරණයේ විසඳුම් ගණන සොයන්න. එතකොට මේ විසඳුම් ගණන සොයනකොට අපි මොකද කරන්නේ? අපිට ඉස්සෙල්ලාම පුළුවන් පහසුවෙන් මේ සමීකරණය සුළු කරගන්න. මේ සමීකරණය සුළු කරගන්න මේ ප්‍රස්ථාරයේ කඩිරෙන් ඇඳලා තියෙන ඊට අදාළ කරන රේඛාව. හරියටම x සමානයි භාගය. එතකොට අපිට ඒකත් එක ගණන් කරලා බලන්න පුළුවන්. ඡේදන ලක්ෂ කීයක් ලැබෙනවද කියන එක. ඔයගලන්ට පේනවා ඒ කඩිරෙන් ඇත්තටම ප්‍රස්ථාරයට ඒ කඩිර ඇතුළත් නැහැ. ඒ කොටස අවශ්‍ය වෙන්නේ දෙවෙනි කොටසට. මේ කඩිරත් සමග ප්‍රස්ථාරයේ ස්ථාන 3කදී ඡේදනය වෙනවා. එතකොට අපිට මේ ස්ථාන 3 සෙවීම ටිකක් අපහසුයි. නමුත් ප්‍රස්ථාරයේ ඇසුරෙන් අපිට නිර්ණය කරගන්න පුළුවන් අවශ්‍ය කරන සමීකරණයට විසඳුම් 3ක් පවතින බව. එතකොට ඊළඟට ඒකේ දෙවෙනි කොටස මම හිතන්නේ ඔබට විස්තර කර දීමට දිනුෂියා මහත්මිය සූදානමින් සිටිනවා. අවකලන සංගුණකයේ භාවිතයක් මෙතන අපිට යෙදිලා තියෙන්නේ. හොඳයි. අපි බලමු දිනුෂියා මහත්මිය. හොඳයි. මේ B කොටසින් ඇත්තටම දීලා තියෙන්නේ ප්‍රායෝගික අවස්ථාවකට ව්‍යුත්පන්න යෙදෙන අවස්ථාවක්. මේ ගැටලුව දෙස හොඳින් බැලුවොත් මෙතන සංයුක්ත දෘಢ වස්තුවක් දීලා තියෙනවා. සංයුක්ත වස්තුව සෑදිලා තිබෙන්නේ කුහර අර්ධගෝල දෙකක්. අරය මීටර ආරු ඒ වගේම උස මීටර HU ඍජු වෘත්ත කුහර සිලින්ඩරයකට එහි අරයත් සිම්පල් R. මෙම ගැටලුවේ සංයුක්ත වස්තුවේ මුළු පරිමාව දීලා තියෙනවා. මේ දීලා අපෙන් අහනවා H මෙන්න මේ බව පෙන්වන්න කියලා. එතකොට මේ ගැටලුව මට හිතෙන විදිහට පහසු ගැටලුවක්. මුලින්ම දත්තේ දීලා තියෙනවා මුළු පරිමාව. එතකොට අපි
එම දත්තයේ ඔස්සේ ගියොත් අපි මුලින්ම සංයුක්ත වස්තුවේ මුළු පරිමාවට අදාළව සමීකරණයක් ගොඩනගා ගත යුතුයි. සංයුක්ත වස්තුව සෑදී ඇත්තේ කුහර අර්ධගෝල දෙකකුත් කුහර සිලින්ඩරයකුත් යුක්තව. එතකොට මුලින්ම සංයුක්ත වස්තුවේ මුළු පරිමාව අපිට ලියා ගන්න පුළුවන් අර්ධගෝල දෙකේ පරිමාව එකතු කිරීම කුහර සිලින්ඩරයේ පරිමාව. අපි දන්නවා අර්ධගෝලයේ පරිමාව 3න් 2යි 5r ගණය. මෙතන r කියන්නේ අර්ධගෝලයේ අරය. ඒ වගේම අර්ධගෝල දෙකක් තියෙන හින්දා 3න් 4යි 5r ගණය. සිලින්ඩරයේ පරිමාව 5r වර්ගයේ h. මේ r කියන්නේ සිලින්ඩරයේ අරය, h කියන්නේ සිලින්ඩරයේ උස. සංයුක්ත වස්තුවේ මුළු පරිමාවට සමීකරණයක් අපිට ලැබුණා. මුළු පරිමාවත් අපිට දීලා තිබ්බා 36යි 5 කියලා. මුළු පරිමාව 36යි 5 වලට ආදේශ කර ගැනීමෙන් අපිට h සඳහා දීලා තියෙන සමීකරණය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙම ගැටලුවේ තවත් කොටසක් තියෙනවා. ඒ කොටසෙන් මෙන්න මේ ආකාරයට දිස් වෙනවා. මෙම සිලින්ඩරාකාර පෘෂ්ඨය සඳහා යන වියදම දීලා තියෙනවා. ඒ කියන්නේ අර්ධ වෘත්තාකාර ගෝලයේ වර්ග මීටරයකට රුපියල් 300ක්ද, ඒ වගේම සිලින්ඩරාකාර කොටසේ වර්ග මීටරයකට රුපියල් 1000ක්ද යන ලෙස සංයුක්ත වස්තුව සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා මුළු වියදම රුපියල් 100 යන්න දීලා තියෙනවා. අපිට පෙන්නනවා මෙන්න මේ C කියලා සමීකරණයක් දීලා තියෙනවා. එන්නේ ඒක බව පෙන්වන්න කියලා. දැන් අපි මෙතනදී මුලින්ම බලමු ද්‍රව්‍ය සඳහා යන මුළු වියදම හොයන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කිව්වා වගේම සංයුක්ත වස්තුව, සංයුක්ත දෘඩ වස්තුව සෑදීලා තියෙනවා අර්ධගෝල දෙකකිනුත් කුහර සිලින්ඩරයකිනුත්. එහෙනම් අර්ධගෝල දෙකේ පුෂ්ඨ වර්ගඵලය අපිට ලැබෙනවා 4යි 5r වර්ගය. ඒ වගේම ඒ සඳහා යන වර්ග මීටරයකට යන මුදල අපිට තිබ්බ රුපියල් 1000යි කියලා. ඒක එකතු කරනවා අපිට. ඊට පස්සේ සිලින්ඩරාකාර පෘෂ්ඨයේ වර්ගඵලය 2යි 5rh වලින් ලැබෙනවා. ඒ සඳහා යන වියදම රුපියල් 300යි. ඒක වැඩි කර ගැනීමෙන් සිලින්ඩරාකාර පෘෂ්ඨයට යන වියදම ලැබෙනවා. මේ වියදම් දෙක එකතු කර ගැනීමෙන් සංයුක්ත වස්තුව සඳහා යන මුළු වියදම අපිට ලබා ගන්න පුළුවන්. ඒ සුළු කර ගැනීමෙන් අපිට දීලා තියෙන පිළිතුර ලබාගත හැකියි. මෙහිදී තව කිව යුතු කරුණක් තියෙනවා. මෙතන අපිට දීලා තිබ්බා r කියන එක බිඳුවත් 3ත් අතර විය යුතු බව. එහෙනම් අපිට මෙතනදී h වලට අපිට පිළිතුරක් හම්බුණා. මුලදීම මුල කොටසේ h සමානයි 108 ඍණ 4r ගණයේ බෙදීම 3r වර්ගයේ. අපි දන්නවා ඕනම උසක් බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. එම ප්‍රකාශය සුළු කර ගැනීමෙන් අපිට r සඳහා බිඳුවත් 3ත් අතර r පැවතිය යුතු බව කිව හැකියි. ඊළඟට මෙම ගැටලුවේ අන්තිම කොටසෙන් අපිට අහලා තිබ්බා C අවම වන පරිදි R අගය සොයන්න කියලා. දැන් මෙතනදී අපි බැලුවොත් C සඳහා ප්‍රකාශනයක් අපිට හම්බ වුණා. ඒකේ බලන්න C කියන ප්‍රකාශනය ඇත්තටම R වල ශ්‍රිතයක්. එතකොට අපිට අහලා තිබ්බේ C අවම වන පරිදි R අගය සොයන්න කියලා. එහෙනම් අවම උපරිම කතා කර ගැනීමේදී අපිට මතකයට ගත යුතු දෙයක් තමයි C කියන්නේ ව්‍යුත්පන්න. එහෙනම් මෙම ශ්‍රිතය C කියන අගය රඳා පවතිලා තියෙන්නේ R කියන ශ්‍රිතය මත. එහෙනම් මේක අපි අවකලනය කරන්න පුළුවන් R විශයෙන්. එහෙනම් R විශයෙන් C ව්‍යුත්පන්නය ලබා ගැනීමෙන් ඒක C බිඳුවට සමාන කර ගැනීමෙන් අපිට උපරිම සහ අවම අගයන් ලබා ගත හැකියි. එහෙනම් අපි මේක සමාන කරගත්තම බිඳුවට අපිට හම්බ වෙනවා r සමානයි 3 බෙදීම 2යි කියලා. දැන් අපි දන්නේ මේ C කියන අගය උපරිම අගය මේවා r වලට අදාළ C උපරිමද අවමද කියලා. එහෙනම් අපි ඒ චෙක් කර ගැනීමට නම් අපි මුලින්ම බලන්න ඕනේ මේ ලක්ෂයට දෙපැත්තේ තියෙන ලක්ෂ දෙකක් ආදේශ කර ගැනීමෙන් ව්‍යුත්පන්නයේ ලකුණට මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි බලමු r කියන්නේ r වලට අපිට ආව 3 බෙදීම 2. ඊට වම් අත පැත්තේ ලක්ෂයක් සැලකීමෙන් අපිට ව්‍යුත්පන්නයේ අගය ඍණ අගයක් හම්බුණා. ඒ වගේම r 3 බෙදීම 2ට වඩා වැඩි, ඒ වගේම 3ට වඩා අඩු ලක්ෂයක් සැලකීමෙන් ව්‍යුත්පන්නයේ අගය ධන අගයක් ලැබුණා. ඒකෙන් අපිට කියන්න පුළුවන් C ලක්ෂයේදී
අවමයක් R සමානයි 3 බෙදීම ලක්ෂයේදී අවමයක් පවතිනවා කියලා. එහෙනම් CH අවමගය පවතින්නේ R සමානයි 3 බෙදීම 2ේදී. මම හිතනවා ඔයගලන්ට අවකලනය පිළිබඳ අවබෝධයක් මුලදීම ලැබෙන්නේ නැති කියලා ගැටලුවක් කොහොමද निराකරණය කරගන්නේ කියලා අවකලනයේ යෙදීම් භාවිතා කරමින් ඊළඟට මම අවකලනය හා බෙදුණු අනිත් සංකල්පය තමයි අනුකලනය. මම ඒ ගැන කතා කිරීමට ජයන්ත සර්ට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. අපි බලමු කොහොමද මේ අනුකලනයේ තියෙන ගැටලුවට යොමු වෙන්නේ කියලා. දිනුසියා මිස් කිව්වා වගේම අවකලනයත් එක්කම සම්බන්ධ නැත්නම් කලනයේදී එන ඊට පස්සේ ගැටලුව තමයි අනුකලනය. අනුකලනය දැන් අපිට අවකලනය පිළිබඳ විස්තරයක් අපි ලෙස ඔබට පැහැදිලි කළා. ඒ වගේම දැන් අනුකලනයේත් තියෙනවා අනුකලනය පිළිබඳ නීති. ඔබ ඒ ගැන මම හිතන්නේ අවබෝධයක් ඇති කියලා හිතනවා. ඒ වගේම නිශ්චිත අනුකලනය කරන ප්‍රමේයන් ඒව කොහොමද? ඒ වගේම පරිමේය සිත අනුකලනය කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඒ වගේම අපි ගොඩක් කලාවට අනුකලනයේදී ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයන් භාවිතා කරනවා. ඒ භාවිතා කරලා තියෙන සිත පහසු විදිහට ලියාගෙන ඊට පස්සේ අනුකලනය කරනවා. ඒවා මතක තියාගන්න ඕන. ඒවා පිළිබඳ අවබෝධයක් ඇති කියලා හිතනවා. ඒ වගේම විචල්්‍ය මාරු කරලා අපිට අනුකලනය කරන්න පුළුවන්. ඒ විදිහට අනුකලනය පහසු කරනවා. කොටස් වශයෙන් අනුකලනය ඒ වගේම අපි භින්න භාග භාවිතා කරගෙන අනුකලනය කරනවා. ඒ වගේ දේවල් අවබෝධයක් ඇති අවසානයේ අනුකලනය භාවිතයෙන් අපි වර්ග ඵලයන් අපිට ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ අනුකලනය ගොඩනගන්නේ වර්ගඵලය මූලික සිද්ධාන්තයක් කොටගෙන ඔබට පැහැදිලි ඇති. ඉතින් මේ කියන දේවල් ගැන මූලික අවබෝධයක් ඔබට තියෙන්න ඕන. ඒ අවබෝධය ලබා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ ගැටලු ඇත්තටම අනුකලනයේ ගැටලු පහසුයි. නමුත් ළමයි ඒවා නිර්වද්‍යව විසඳන්නේ නැති එක තමයි අපිට තියෙන ගැටලුව. අපි බලමු ගැටලුවකට යමු වෙලා ගැටලුවේ එන මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මේ තියෙන ගැටලුව බලන්න මේ තිරයේ අපිට තියෙන්නේ මේ අනුකලනය කරන්න මේ දීලා තියෙන ශ්‍රිතය 2x ධන 3x ධන 2 බෙදීම x වර්ගය ධන 2x ධන 5යි කියන ශ්‍රිතය. මේක මේ ඔබලට ඇත්තටම මේ අනුකලනය සොයන්න කියලා විතරයි තියෙන්නේ. ඔබට ඕන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් අපි ගොඩාක් වෙලාවට පහසු විදියට අපි යොදාගන්නේ භින්න භාගය කිරීම. මොකද මේ අපි බලනවා හරයේ තියෙන ශ්‍රිතයේ අවකලනය ලවේ ලියා ගන්න. එහෙම ලියා ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අනුකලනයේ පහසුවෙන් යොදා ගන්න. ඔබ දන්නවා මේ අවකලනයේ ප්‍රතිවිරුද්ධ විදියට කොහොමද යොදා ගන්න කියලා. ඉතින් මේ මුලින්ම කරලා තියෙන්නේ භින්න භාග සොයලා තියෙනවා. භින්න භාග සොයලා මේ ප්‍රකාශනය ටර්ම්ස් දෙකකට ලියලා තියෙනවා. ඒ දෙකේ බලන්න ඒ දෙක මේ මම භින්න භාග ගැන කතා කරන්නේ නැහැ. මොකද ඔබට ඒක මම හිතන්නේ කරන්න පුළුවන්. එහෙම ලියාගත්තට පස්සේ අනුකලනය කොච්චර පහසු වෙනවද කියලා මේක ඇත්තටම අඩු පිළිවෙල ගානකින් කරන්න පුළුවන්. නමුත් මේ භින්න භාග සොයාගත් ආකාරය ඔබ පැහැදිලි කිරීමක් කළ යුතුයි. නැත්නම් ඔබට ඒවට ලකුණු ලැබෙන්නේ නැහැ. නමුත් මේ තියෙන භින්න භාග සොයාගෙන මේ අනුකලනය මේ විදිහට ලියාගත්තට පස්සේ අපිට අනුකලනය පිළිතුර ලියා ගන්න පුළුවන් පහසුවෙන් අවසාන තීරුවේ මේ දැක්වෙන ආකාරයට. මතක තියාගන්න ඕන දැන් මේ අනුකලන මේවා ලියනකොට සංගුණකත් ලියන්න ඕන. ඒ වගේම අදාළ ලකුණ ධන ඍණ කියන ඒවා ලියා ගන්න ඕන. ඒ වගේම නියතය මේ අපි ලියා ගන්න ඕන. අවසානයේ එහෙම නොලිව්වොත් ඔබලට ලකුණු අඩු වෙනවා. ඉතින් මේ කොටස් හැම දෙයක්ම සම්පූර්ණ කළොත් අනුකලනයේ පිළිබඳ මේ වගේ කොටසකට ඇත්තට මේ වගේ ගානකට ලකුණු ලබා ගන්න ඉතාම පහසුයි. තව අපි කොටසකට යමු. ඒකෙන් අපිට කියලා තියෙනවා කොටස් වශයෙන් අනුකලනය භාවිතයෙන් කියලා. මෙන්න මේ දීලා තියෙන මේ අනුකලනය පිළිතුර ලෙස අපිට දකුණු අත පැත්තේ තියෙන ප්‍රකාශනය ලබා ගන්න කියන අනුකලනයට. ඒකේ අපි කොටස් වශයෙන් අනුකලනය කරනකොට ඊටාම් ප්‍රාසු ක්‍රමයක් තමයි බලන්න අපිට දීලා තියෙන අනුකලනය කරන්න තියෙන cosine ln x කියන එක. අපි ඒක ලියා ගන්න පුළුවන් කොටස් වශයෙන් අනුකලනය කරනකොට cosine ln x වරක් dx/ds කියන එක එකම ප්‍රකාශනය. මෙතන වරහණක් අඩුවක් තියෙනවා.
මේ lnx කියන එක සම්පූර්ණ වරහණක් වෙන්න ඕන. ගාන තියෙන විදිහට මම හිතන්නේ එහෙම වෙන්න ඕන මේ මුද්‍රණ දෝෂයක්. ඉතින් ඒ විදිහට ලියාගත්තට පස්සේ අපිට දැන් මේ තියෙන අනුකලනය කරන්න තියෙන එක අපි මේ I කියන ප්‍රකාශනයේ විදිහට ලියා ගන්නවා. මොකද මේ වගේ ප්‍රකාශනයක දැන් මේ අනුකලනය කරගෙන යනකොට කොටස් වශයෙන් ඒ අනුකලනය කරන එකම ආය නැවත වතාවක් අපිට හමු වෙන්න පුළුවන්. ඒ හමු වුණාට පස්සේ මොකද අපි තවදුරටත් අනුකලනය කළ යුතු නෑ. ඒ කොටස අපි හරියාකාරව අර අපි දීලා තියෙන අපි නම් කරපු විදිහට යොදාගෙන අපි අවශ්‍ය විදිහට සුළු කළොත් එහෙම අපිට ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන්. බලන්න මේකේ තියෙන අනුකලනය පියවර 4ක් 5ක් විතර යනවා මං හිතන්නේ. අපිට අර cosine lnx dx over ds කියලා ලියාගත්තට පස්සේ දෙවෙනි පියවරෙන් අපිට එක ප්‍රකාශනයක් ගන්න පුළුවන් අනුකලනය මේ නැති කොටසක් සහ මේ අනුකලනය සුළු වෙච්ච කොටසක්. ඉතින් අනුකලනය තියෙන කොටස ඇතුළට වෙන්නේ ආපහු x sin lnx කියන එක. මෙතන ප්‍රකාශනය නිවැරදිව ලියවිලා තියෙනවා. x sin lnx කියන එක එක වරක් 1 over x ds කියන එක. මෙන්න මේ ආපහු දැන් cosine තියෙන එකට අපිට sin වලට පරිවර්තනය වෙලා තියෙනවා. ආපහු අපි කොටස් වශයෙන් අනුකලනය යෙදුවොත් මේ දෙවෙනි කොටසට අනුකලනය කොටසට ආපහු අපිට ඒක cosine විදිහට ලියා ගන්න පුළුවන්. දැන් එහෙම ලියාගෙන අපිට මේ අර මුලින්ම තිබුණ I කියන අපි ලබාගත් ප්‍රකාශනය නැවත වතාවක් යොදා ගන්න පුළුවන්. එහෙම යොදාගත්තට පස්සේ I කියන එක උත්තර කළාට පස්සේ අපිට අවශ්‍ය පිළිතුර පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේක අර මූලිකම දේ වෙන්න ඕන කොටස් වශයෙන් අනුකලනය කරනවා අපි ප්‍රකාශනය නම් කරනවා. ඒ ප්‍රකාශනය ආයෙ සුළු කරන් යනකොට ඒ වගේම ප්‍රකාශනයක් ලැබෙනවා. ඒකට ආපහු අපි අර නම් කරපු විචල්‍ය යොදලා අවශ්‍ය විදිහට උත්තර කරගෙන අපි ඒ පිළිතුර ලබා ගන්නවා. ඉතින් මේක පහසු මේ විදිහට තමයි පහසු මේ ක්‍රමයට කරන්න ඕන. තවත් ක්‍රම තියෙන්න පුළුවන්. ඒ ක්‍රම වලට කලාට කමක් නැහැ. නමුත් වඩාත් පහසු ක්‍රමය තෝරා ගැනීම ඔබගේ කාලය ඉතුරු කරන්නත් මෙයා වෙනවා. අනිත් ප්‍රශ්න වලට ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. හොඳයි මේකේ තවත් කොටසක් තියෙන අනුකලනයේ මම ඒ කොටස පිළිබඳව සාකච්ඡා කරන්න අපේ කපිල සර්ට යොමු වෙනවා. ගොඩක් ස්තුතියි. එතකොට අනුකලනයේ පිළිබඳව ජයන්ත සර් කිව්වා වගේ මේ ගැටලුව කැමැති ක්‍රමයකට හදන්න පුළුවන්. නමුත් ගැටලුවේ කියන නිසා කොටස් වශයෙන් අනුකලනය යම් කිසි ස්ථානයක යෙදිය යුතුයි. මොකද කොටස් වශයෙන් අනුකලනයේ පිළිබඳ අවබෝධය එතනදී ඔබගෙන් පරීක්ෂා කිරීමට නියමිතයි. අපි යනවා ඊළඟ කොටසට. මෙතනදී තියෙන තවත් අනුකලයක්. මේ අනුකලය ඔබට දකින්න පුළුවන් බිඳුවේ සිට a දක්වා fx කියන ශ්‍රිතය, ඒ වගේම බිඳුවේ සිට a දක්වා f a ඍණ x කියන ශ්‍රිතය අනුකලනය කිරීම. එතකොට fx වැඩි වෙන. එතකොට බිඳුවේ සිට a දක්වා, ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් අපි වම් පස සිට දකුණු පසට යන්න ඕනේ. a ඍණ x ගත්තොත් x වැඩි වෙනකොට a ඍණ x අඩු වෙනවා. අපි එතනදී කරන්නේ දකුණු පස සිට වම් පසට යාම. ඒක තමයි එතන තියෙන එකම දේ. නමුත් කොහොම හරි මේ අනුකලන දෙක සමාන බව අපිට ඉතාමත් පහසුවෙන් පෙන්වන්න පුළුවන් ආදේශ කිරීම මගින්. අනුකලනය කරන විශේෂ ක්‍රම තමයි ආදේශ කිරීම, කොටස් වශයෙන් අනුකලනය, භින්න භාගයේදීම ආදී වශයෙන්. ඔබ දැනටමත් ඒ පිළිබඳ අවබෝධයෙන් ඇති කියන එක අපි හිතනවා. එතකොට ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ පළවෙනි කොටස සාධනය කරමු. මේ සඳහා ආදේශය තමයි u සමානයි a ඍණ x. එතකොට මේ ආදේශ කරනකොට වැදගත් කරුණු කීපයක් තියෙනවා. අපේ ආරම්භක විචල්‍ය x දැන් අලුත් විචල්‍ය u බවට පත් වෙනවා. එතකොට අනුකලයේ x සහිත සියලුම පද u පද වලින් ආදේශ කරගන්න, ඒ වගේම උඩත් සීමාව යටත් සීමාව කියන කරුණු දෙකත් ඇතුළත්ව. එතකොට ඒ නිසා දැන් අපිට ආදේශ කරගන්න පුළුවන් උඩත් සීමාව ආරම්භයේ x සමානයි a, ඒ නිසා u සමානයි බිඳුව බවට පත් වෙනවා. ඒ වගේම යටත් සීමාව x සමානයි a, ඒ නිසා යටත් සීමාව u සහිත පද වලින් u සමානයි a බවට පත් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ ශ්‍රිතය අවකලනය කරන්න x විෂය u විෂය හෝ වෙනත් විදිහකින් අපිට පෙන්වන්න පුළුවන් du කිව්වත් dx කිව්වත් අවකල්‍ය ඒ සියල්ලම එකිනෙකට සමානයි. එතකොට අපි ආදේශ කරමු. ආදේශ කරාම යටත් සීමාව උඩත් සීමාව මාරු වෙනවා. x සමානයි බිඳුව වෙනුවට u සමානයි a, x සමානයි a වෙනුවට u සමානයි බිඳුව. ඊළඟට fx කියන ශ්‍රිතය f a අඩු කිරීම u බවටත් පත් වෙනවා. අවසානයේට අවකල්‍ය dx වෙනුවට ඍණ du. එතකොට මෙතනදී තියෙන තව වැදගත් ප්‍රතිඵලයක් තමයි අර අනුකලනයේ ඇතුලේ තියෙන ඍණ ලකුණ
අපිට පුළුවන් අනුකලයෙන් ඉවතට ගන්න. එතකොට උඩත් සීමාව යටත් සීමාව හෝ මාරු වෙනවා. අර දකුණට හෝ වමට යාම තමයි එතනින් නිර්ණය වෙන්නේ. ඒ නිසා අපිට අවසානයේදී ලැබෙන ප්‍රතිඵලය බිඳුවේ සිට A දක්වා f A අඩු කිරීම u du. එතකොට u කියන්නේ යම් කිසි විචල්‍යයක්. කැමති නම් u සමානයි x. එහෙම නැත්නම් අපිට නිකම්ම ලියන්න පුළුවන් u වෙනුවට x. ඒ නිසා අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙනවා. එතකොට මේ ප්‍රතිඵලය ඇසුරෙන් අපිට ඊළඟට කියනවා දීලා තියෙන තවත් අනුකලයක් i සමානයි බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා sin වර්ගයේ x බෙදීම px. එතකොට මේ px කියන එකත් අපිට අර්ථ දක්වලා තියෙනවා x ඍණ π වතාවක් 2x ධන π කියන ආකාරයට. එතකොට අපිට කියනවා ඒ අනුකලය අර පහත තියෙන අනුකලය sin වර්ගයේ වෙනුවට cosine වර්ගයේ x ඒ අනුකලය බවට පත් වෙන බව පෙන්වන්න. ඉතින් අපිට ඒ ආරම්භයේ ප්‍රතිඵලය එතනදී යොදා ගන්න පුළුවන්. අපේ ප්‍රතිඵලය මොකද්ද? අනුකලයේ ඇතුලේ ශ්‍රිතේ තියෙන සෑම විචල්‍යයක් x වෙනුවට a ඍණ x කියලා ආදේශ කර ගැනීම. එතකොට මේ සංසන්දනයෙන් දකින්න පුළුවන් ආරම්භක අනුකලය යටත් සීමාව බිඳුවයි උඩත් සීමාව a. දැන් දීලා තියෙන මේ අනුකලයේ යටත් සීමාව බිඳුවයි උඩත් සීමාව phi බෙදීම 2යි. ඒ නිසා a සමානයි phi බෙදීම 2. ඔයගලන්ට පුළුවන් මේ දේවල් සියල්ලම මේකට ආදේශ කරගන්න. ආදේශ කරගත්තම අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි මෙතන ලියලා තියෙන්නේ. දැන් තිරේ දිස් වෙනවා i සමානයි බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා sin වර්ගයේ phi බෙදීම 2 අඩු කිරීම x. ඊළඟට හරයත් වැදගත්. තවත් ශ්‍රිතයක් p බහුපදයක්. එතකොට ඒ ශ්‍රිතේත් විචල්‍ය phi බෙදීම 2 අඩු කිරීම x බවට පත් වෙනවා. ඊළඟට අපිට මේක සුළු කරගන්න පුළුවන් ලවය අපිට සුළු කරගන්න පුළුවන් ත්‍රිකෝණමිතිය පිළිබඳ අවබෝධයෙන් සර්වසාම පිළිබඳ අවබෝධයෙන් cosine වර්ගයේ x බවට. ඊළඟට p බහුපදය හරය phi බෙදීම 2 ඍණ x කියන එක අපිට පෙන්වන්න පුළුවන් px කියන එක. එතකොට ඒක ඇත්තටම අපි තව පොඩ්ඩකින් පෙන්නනවා. ඊට අමතරව තව පොඩි කොටසකුත් තියෙනවා. මේ අනුකලය භාවිතයෙන් i සමානයි මේ දීලා තියෙන අනුකලයේ අගය 1 බෙදීම 6යි phi ln 4n එක බව පෙන්වන්න. අපි යමු ඒ කොටස හදන්න. එතකොට ඒ කොටස හදනකොට දැන් ඔබට තිරේ දිස් වෙනවා අර මං කලින් කිව් කාරණය. මොකද්ද? p phi බෙදීම 2 ඍණ x සමානයි හරියටම px බව. මම හිතන්නේ අපහසු නෑ. අපි ආදේශ කරන්න ඕනේ පද නිවැරදි පරිදි සුළු කරගන්න ඕනේ. ඒ නිසා අපිට ලැබෙනවා a කියන ප්‍රතිඵලය. දැන් අපිට යොමු වෙන්න පුළුවන් අවසාන අනුකලයට. අපි කොහොමද අවසාන අනුකලය ලබා ගන්නේ? අපිට අවශ්‍ය කරන්නේ i සඳහා අගයක් ලබා ගන්න. මේ පළවෙනි අනුකලයේ තියෙන sin වර්ගයේ phi බෙදී sin වර්ගය x කියන ශ්‍රිතය තමයි ලවයේ. ඒ වගේම දෙවෙනි අනුකලයේ තියෙන්නේ cosine වර්ගයේ x. අපිට අන්න එතනින් ඒ අනුකල දෙක එකතු කළොත් ඊටමත් පැහැදිලිව පහසුවෙන් අපිට පේනවා හරය අර තියෙන සංකීර්ණ ශ්‍රිත sin වර්ගයේ cosine වර්ගයේ වගේ පද ඉවත් වෙලා අපිට ලැබෙනවා ඊටමත් සරල ශ්‍රිතයක්. ඒ අනුකලය දැන් i අනුකලය අගයෙන් සමානයි. අපිට එකතු කරගන්න පුළුවන් 2i සමානයි අපිට ලැබෙන අනුකලය හරයේ හරියටම px ලවය 1 බවට පත් වෙනවා. ඊළඟට මම හිතන්නේ ජයන්ත මහත්මයා ජයන්ත සර් කලිනුත් සඳහන් කළා මේ වගේ අනුකල කොහොමද අපි අගයන්නේ? ඊටමත් පහසුවෙන් අපිට භින්න භාග පිළිබඳ අවබෝධයෙන් මේ වගේ අනුකල අගයන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් මේ px කියන ශ්‍රිතය ආරම්භයේ දීලා තිබුණා අපිට x ඍණ π වතාවක් 2x ධන π. එතකොට අපිට පුළුවන් භින්න භාග නිර්ණය කරන්න. පද දෙකක් පමණයි තියෙන්නේ. ඊටමත් පහසෙන් භින්න භාග වලට යන්න පුළුවන්. භින්න භාග නිර්ණය කරගන්න පුළුවන්. ඒ නිසා ඔයගලන්ට දැන් පේනවා මේ දෙවෙනි පේළියේ තියෙන ඒ ප්‍රකාශනය. දැන් ඊළඟට තව වැදගත් කරුණක් තමයි මේ වගේ ඒකජ ප්‍රකාශන හරයේ පවතින විට අපිට ලැබෙන්නේ ln කියන ශ්‍රිතය. ln x අවකලනය කරොත් ලැබෙන්නේ එක යට x. එතකොට එහි විලෝමය. ඒ විදිහට තමයි අපි මේ අනුකලය සොයා ගන්න පහසු. ඊළඟට අවකලන සංගුණකයෙන් බෙදීමත් කළ යුතුයි. තව වැදගත් කරුණක් තමයි මේ ln ශ්‍රිතය ලියනකොට මාපාංකය ඇතුළත් කරන්න. නැත්නම් ඔබට ලැබෙන්න තියෙන ලකුණු කීපයක් අහිමි වී යන්න පුළුවන්. මේ සමහර විට ප්‍රකාශනවල ධන ඍණ වීම අනුව මාපාංකයේ කියන ප්‍රකාශනය වැදගත් නොවෙන්නත් පුළුවන්. නමුත් අපිට ඉතාමත් පහසුවෙන් ln සමග අනුකලයක් යෙදෙනකොට මාපාංකය ඇතුළත් කරන්න.
ඊළඟට තියෙන්නේ මේ එල්ලෙන් සහිත ප්‍රකාශන උඩත් සීමාව යටත් සීමාව ආදේශ කිරීමෙන් ඒ දෙන්නගේ අන්තරයෙන් අපිට අවශ්‍ය කරන පිළිතුර කරා එළඹෙන්න. එතකොට තා වැදගත් කරුණක් දැන් මෙතනදී මේ ගැටලුවේ අපෙන් විමසන්න නැති වුණාට එල්ලෙන් ශ්‍රිතය පිළිබඳ අවබෝධය ඒ සඳහා තියෙන අපිට උදාහරණයක් විදිහට කිව්වොත් lnx ධන lny කියන්නේ lnxy ආදී ඒ වගේ විශේෂිත ප්‍රතිඵල අපි කුඩා කාලයේ පටන් දන්න දේවල් අවශ්‍ය තැනක සුදුසු පරිදි යොදා ගන්න පුළුවනි. එතකොට ඒ නිසා ඒ අවශ්‍ය කරුණු ටික පිළිවෙලින් ඉදිරිපත් කරමින් ඒ ගැටලුව අපිට අවසන් කරන්න පුළුවනි. එතකොට අනුකලනය පිළිබඳව අපි දැන් සාකච්ඡා කළා. ඊළඟ ගැටලුව බොහෝ විට ලැබෙන්නේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය සම්බන්ධව සරල රේඛාව ඒ වගේම වෘත්තය සම්බන්ධ කරමින්. එතකොට මේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය පිළිබඳ අදහස් කීපයක් ඒ වගේම ගැටලු වලට පිළිතුරු සපයන ආකාරය ඉදිරිපත් කිරීම සඳහා දිනශියා මහත්මිය ලැහැස්ති. අපි බලමු මේ ගැටලුව මොකක්ද? ඇයට කියන්න තියෙන්නේ මොනවාද කියන එක. ඔව්. සර් කිව්වා වගේ ඛණ්ඩාංග ජ්‍යාමිතියේ එන ප්‍රශ්න ඛණ්ඩාංග ජ්‍යාමිතිය සම්බන්ධව ඔයගලන්ට එන්නේ සරල රේඛාව සහ වෘත්තය. මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සරල රේඛාව පිළිබඳ දැනුම ලබා දීම සමගම එහා බැඳුණු ගැටලු ටිකක් සාකච්ඡා කිරීමට. ඊට පසුව ජයන්ත සර් කතා කරයි වෘත්තය සම්බන්ධ ගැටලු. මෙහිදී සරල රේඛාව සම්බන්ධ කතා කරන වෙලාවටදී අපිට මුලින්ම සරල රේඛාවක සමීකරණය ව්‍යුත්පන්න කරන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ඔබලාගේ විෂය නිර්දේශයේ ව්‍යුත්පන්න කරන ආකාර 7ක් දක්වලා තියෙනවා. එම ආකාර 7ම මතක තියාගත යුතුයි. මොකද සමහර වෙලාවෙදී ඔයගලන්ට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටලුවේ දත්ත දිහා බලලා මොන ක්‍රමයේද භාවිතා කරමින් සමීකරණය සොයාගන්නේ කොහොමද කියලා දැනගත යුතුයි. ඒ වගේම දෙන ලද සරල රේඛාවක ඡේදන ලක්ෂය හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය ව්‍යුත්පන්න කරන හැටිත් ඔයගොල්ලෝ සිහියට තබා ගත යුතුයි. ඔයගලන්ට මතක ඇති ඒ සඳහා ලැම්ඩා පරාමිතියක් ඇසුරින් තමයි සමීකරණය ලැබෙන්නේ. එතකොට ලැම්ඩා වල එක එක අගයන් සඳහා ඔයගලන්ට සමීකරණ විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. එහිදීත් අපේ ගණිත ගැටලුවේ තියෙන දත්ත දිහා බලලා මොන ලැම්ඩාහි මොන අගයන් සඳහාද මේ සමීකරණය ලැබෙන්නේ කියලා බලලා හොයන්න සිහියේ තබා ගන්න. ඊළඟට අපිට අහන ප්‍රශ්නයත් මතක තබා ගත යුතු දෙයක් තමයි සරල රේඛාවකට සාපේක්ෂව ලක්ෂ දෙකක පිහිටීම. උදාහරණයක් විදිහට ගත්තොත් සරල රේඛාව තියෙනවා. ඒකට එකම පැත්තේ ලක්ෂ දෙක පිහිටියොත් තිබෙන සම්බන්ධතාවය මතකයට ගත යුතුයි. ඒ වගේම සරල රේඛාවට දෙපැත්තෙන් ලක්ෂ දෙකක් පිහිටීමේදී තියෙන සම්බන්ධතාවයත් මතක් කරගන්න. අනිත් කරුණ නම් සරල රේඛා දෙකක් අතර කෝණය සෙවීම. මම මෙතන ඔයගලන්ට මතක ඇති පොඩි සමීකරණයක් තියෙනවා. අපි හිතමු සරල රේඛා දෙක අතර කෝණය θ සහ සරල රේඛා දෙක අතර අනුක්‍රමණය m1 සහ m2 නම් මතක ඇති tan t සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 මගින් අපිට ඒ කෝණ අතර තියෙන සම්බන්ධය සහ අනුක්‍රමණ අතර තියෙන සම්බන්ධය තියෙන සමීකරණයක් තිබෙනවා. එහි tan t සඳහා පිළිතුර ධනාගයක් ලැබුණොත් රේඛා දෙක අතර සුළු කෝණයක් ලැබෙනවා. ඒ වගේම tan t සඳහා ඍණාගයක් ලැබුණොත් රේඛා දෙක අතර මහා කෝණයේ අගය අපිට ලබාගත හැකියි. එහෙනම් අපි මේ සරල රේඛාව සම්බන්ධ සිද්ධාන්ත ටික මතක් කරගනිමින් අපි බලමු උදාහරණයක් සාකච්ඡා කිරීමට. ඒ තිරේ දිස් වෙනවා. දැන් බලන්න මෙතනදී සරල රේඛා දෙකක් දීලා තියෙනවා L1 සහ L2 කියලා. 2x ධන y සමානයි 5 හා x ධන 2y සමානයි 4. ඊට පස්සේ අහනවා මේ රේඛා දෙක අතර සුළු කෝණය tan inverse 3 බෙදීම 4 බව පෙන්වා මෙම කෝණයේ සමච්ඡේදිකයේ සමීකරණය සොයන්න. එහෙනම් අපිට මුලින්ම පෙන්වන්න තියෙන්නේ L1 හා L2 අතර කෝණය සුළු කෝණය මේ බව සහ එමගින් බව පෙන්වා කෝණය සමච්ඡේදිකයේ සමීකරණය සොයන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ සුළු කෝණය සොයන්නේ කියලා. අපි බලමු L1 සහ L2 කියන සමීකරණ දෙකේ අතර කෝණය ෆයි කියලා ගමු. ඒ වගේම මේවා
අනුක්‍රමණවල අගයන් m1 සහ m2 වල අනුක්‍රමණ අගයන් අපිට ලබා ගන්න පුළුවන් මේ සමීකරණ දෙක y සමානයි mx ධන c ආකාරයට හරවා ගැනීමෙන් ඔයගලන්ට මේ සමීකරණ දෙකේ අනුක්‍රමණ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ m1 සහ m2 ඔබ දැනටමත් දන්නවා. එහෙනම් tan phi සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 මගින් අපිට ඒ අතර කෝණය ලබා ගන්න පුළුවන්. නමුත් මෙතනදී සුළු කෝණය අසා තිබෙන නිසා මෙහි මාපාංකය අපි අරගෙන තියෙනවා. එතකොට අපිට ලැබෙනවා tan t සමානයි 3 බෙදීම 4 කියලා. අපෙන් අහලා තිබ්බේ සුළු කෝණය. එහෙනම් එහි tan ඉන්වර්ස් ලබා ගැනීමෙන් අපිට ඒ රේඛා දෙක අතර සුළු කෝණය ලබාගත හැකියි. ඊට පසු සුළු කෝණය tan ඉන්වර්ස් 4 බෙදීම 3 බව පෙන්වා මෙම කෝණයේ සමච්ඡේදකයේ සමීකරණය සොයන්න කියලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද සමච්ඡේදකයේ සමීකරණය සොයන්නේ කියලා. එතකොට මෙතන ඔයගලන්ට පේනවා ඇති ඒ සමීකරණය ලියන ආකාරය. මෙම සමීකරණ දෙක සුළු කර ගැනීමෙන් ඔයගලන්ට සුළු කර ගන්න ඕන. මෙහිදී අපිට මාපාංක ලකුණු ඉවත් කර ගන්න පුළුවන් ධන හෝ ඍණ භාවිතා කිරීමෙන්. ධන ලකුණ සැලකීමෙන් අපිට ලැබෙනවා x ඍණ y ඍණ 1 සමානයි බිඳුව. ඍණ ලකුණ සැලකීමෙන් අපිට x ධන y ඍණ 3 සමානයි බිඳුව කියන සමීකරණය ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන සමීකරණ දෙකක් හම්බ වුණා. මේ සමීකරණ දෙකෙන්ම ඇත්තට කියවෙන්නේ එක් පැත්තක් රේඛා දෙකේ සුළු කෝණය සමච්ඡේද වීමෙන් ලැබෙන රේඛාව, අනිත් රේඛාව රේඛා දෙක ඡේදනය වීමෙන් මහා කෝණයේ ඡේදනය වීමෙන් ලැබෙන සරල රේඛාව. අපි හිතමු L1 සහ x ඍණ y ඍණ 1 අතර කෝණය සුළු කෝණය μ කියලා. එහෙනම් අපි දන්නවා ඉස්සෙල්ලත් අපි ගත්තා tan μ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 කියන සමීකරණය මගින් අපිට tan μ සඳහා අගයක් සොයා ගන්න පුළුවන්. එතනදී පේනවා ඇති tan μ කියන අගය 3 කියලා ලැබිලා තිනවා. එහෙනම් එය එකට වඩා වැඩි. එහෙනම් ඒ කියන්නේ μ කියන්නේ මහා කෝණයට සම්බන්ධ μ කියන්නේ මහා කෝණය. එහෙනම් අපිට මේ අපි ගත්තේ x ඍණ y ඍණ 1 සමානයි බිඳුව කියන එක නෙමෙයි අපේ පිළිතුර. එහෙනම් අපිට ඒකෙන් නිගමනය කරන්න පුළුවන් x ධන y ඍණ 3 තමයි අපිට අවශ්‍ය කෝණ සමච්ඡේදකයේ සමීකරණය කියලා. ඊට පස්සේ මෙම ගැටලුවේ අන්තිම කොටසින් දීලා තියෙනවා මෙම රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය A සහ R කියලා ප්‍රදේශයක් ලකුණු කරලා තියෙන R කියලා ප්‍රදේශයක් දීලා තියෙනවා. ඒ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක සොයා R පෙදෙසේ XY තලයේ අඳුරු කර පෙන්වන්න කියලා. එහෙනම් ඒ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක සෙවීමට නම් අපි මේ දීලා තියෙන A කියන්නේ ඡේදන ලක්ෂ්‍යය. එහෙනම් මෙම සමීකරණ දෙක සමගාමී සමීකරණ දෙක විසඳා ගැනීමෙන් අපිට පුළුවන් A කියන ඡේදන ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක ලබා ගන්න. එහෙම විසඳීමෙන් අපිට ලැබිලා තියෙනවා x සමානයි 2 සහ y සමානයි 1. ඒ කියන්නේ ඒ වල ඛණ්ඩාංක 2,1. ඔයගලන්ට පේනවා ඇති මේ රූප සටහනේ A කියන ලක්ෂ්‍යය ලකුණු කරලා තියෙනවා. ඒ වගේම සරල රේඛා දෙකක් ලකුණු කරලා තියෙනවා. මේ සරල රේඛා දෙක x ධන 2y සමානයි 4 සහ 2x ධන y සමානයි 5. නමුත් R කියන ප්‍රදේශයේ අපිට තියෙන්නේ x ධන 2y කුඩා හෝ සමානයි 4 සහ 2x ධන y විශාලයි 5 කියන අවස්ථාව. එහෙනම් මේ විදිහට ලකුණු කර ගැනීමෙන් අපිට අඳුරු කරපු ඒ කියන්නේ මේ ලකුණු කරලා තියෙන ඕගලන්ට අඳුරු කරලා මෙන්න මේක තමයි ඕගලන්ට R වලින් නිරූපණය වන ප්‍රදේශය. එහෙනම් මම හිතනවා සරල රේඛාව සම්බන්ධ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම සරල රේඛාව සම්බන්ධ සිද්ධාන්ත මතක් වෙන්නේ නැති කියලා. කොහොමද සරල රේඛාවේ තියෙන සංකල්ප භාවිතා කරමින් ගැටලුවක් විසඳන්නේ කියලා. අපි ඊගාවට බලමු සරල රේඛාව හා බැඳුණු ඊගාව කොටස තමයි වෘත්තය. එහෙනම් වෘත්තය සම්බන්ධ ගැටලු ටිකක් කොහොමද සාකච්ඡා කරන්න කියලා ජයන්ත් සර්ගෙන් අපි අහලා බලමු. හොඳයි, බොහොම ස්තුතියි. මේ අපි වෘත්තය පිළිබඳ ගැටලු සාකච්ඡා කරන්න යන්න කලින් මම කැමති පොඩ්ඩක් ඔබට අවධානය යොමු කරවන්න. මොකද මේ වෘත්තය සම්බන්ධ වෙනකොට දිනුසියා මිස් කතා කළා වගේ සරල රේඛාවයි වෘත්තයයි කියන කොටස් දෙකම එක සම්බන්ධ වෙනවා. අපි වෘත්තය විතරක්ම සැලකුවොත් අපි ඔබ දන්නවා වෘත්තයක සමීකරණය සාධාරණ
සමීකරණය කොහොමද ලියන්නේ ඒ වගේම විස්කම්භයක අන්තලක්ෂ දෙක දීලා තියෙන විදිහට වෙනකොට කොහොමද වෘත්තයක සමීකරණ ලියන්නේ? ඒ වෘත්තයක් විදියට ගත්තොත් වෘත්තයක් තනියෙන් ගත්තොත් වෘත්තයක් සහ මේ සරල රේඛාවක් දෙකම ගත්තොත් අවශ්‍යතාව තියෙනවා දැන් වෘත්තයයි සරල රේඛාවයි ඡේදනය වෙනවද නැත්නම් ඡේදනය නොවෙනවද ස්පර්ශ වෙනවද ඒ වගේම වෘත්තය සහ සරල රේඛාව ඡේදය වෙනවා නම් ඒ ඡේදන ලක්ෂ හරහා යන වෘත්තයක සමීකරණය කොහොමද ඒ වගේ දේවල් වෘත්තයයි සරල රේඛාවයි ගත්තොත් කතා කරන්න පුළුවන් ඒ පිළිබඳ ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ ඒ වගේම වෘත්ත දෙකක් ගත්තොත් වෘත්ත දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අපි කියමු වෘත්ත දෙකක් ඒ වෘත්ත දෙකක් ගත්තොත් අපිට පුළුවන් ඒ වෘත්ත දෙක ඡේදනය වෙනවද ස්පර්ශ වෙනවද නැත්නම් ඒ වෘත්ත දෙක ඡේදනය වෙනවා නම් ඒ ඡේදනය වෙන ලක්ෂ හරහා යන සමීකරණය කොහොමද ඒ වගේ ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් ඒ පිළිබඳ ඔබට අවබෝධයක් තියෙන්න ඕන ඉතින් එහෙම අවබෝධයක් තියෙනකොට තමයි මොකද මේ ගැටලුව විශේෂයෙන් මේ ඔබට එන මේ ප්‍රශ්නය වෘත්තයේ සරල රේඛාව සහ වෘත්තය දෙකම සම්බන්ධ කරලා ඉන්නේ ඉතින් ගැටලුව සරල රේඛාවෙන් පටන් ගත්තත් එය වෘත්තයට සම්බන්ධ කරගෙන තමයි ගැටලුව නිම වෙන්නේ. දැන් ඔබට මේ ගැටලුවෙත් මම මේ ගැටලුවේ දෙවෙනි කොටස පටන් ගන්න කලින් ඔබට මතක් කරගන්න ඕන දැන් මොකද මේ ගැටලුවේ පළවෙනි කොටසේ අපි දිනුසයමිස් කතා කරා L1 සහ L2 කියන රේඛා දෙකක්. ඒ රේඛා දෙකක් ගැන අපිට සම්බන්ධ කරගෙන තමයි මේ වෘත්තයේ සම්බන්ධ ගැටලුව තියෙන්නේ. ඒ වගේම මේ ගැටලුවේදී අපි මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂයක් හෙව්වා A කියලා. ඒ ගැනත් ඔබට අවබෝධයක් තියෙන්න ඕන. මම හිතන්නේ අපිට ඕන පොඩ්ඩක් ඒ පිළිබඳ බලන්න පුළුවන්. ගිහිල්ලා L1 L රහ L2 කියන මේ රේඛා දෙක x ධන 2x ධන x ධන 2y සමානයි 4 සහ 2x ධන y සමානයි 5 කියන රේඛාව සහ මේ ඡේදන ලක්ෂ දෙක එක වුණා. එතකොට ඒ වගේ මේ වගේ අපි කතා කළා මේ රීජන් එකක් ගැන මේ දීලා තියෙන මේ අවශ්‍යතාව තෘප්ත කරන ඒ පිළිබඳ අවබෝධයත් එක්ක තමයි මේ ගැටලුව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බලමු ඒ ගැටලුවේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් මේ ගැටලුවේ කියන්නේ දැන් අර දීලා තිබුණ L1 සහ L2 රේඛා දෙක ස්පර්ශ කරමින් ඒ රේඛා දෙක ස්පර්ශ කරන්න ඕන කරමින් R කියන පෙදෙස අපි අර කතා කරපු R කියන පෙදෙස පිහිටෙන අරය මූල පහක් වූ වෘත්තයේ සමීකරණය තමයි ගන්න කියන්නේ. එතකොට අපි දන්නවා L1 L2 කියන රේඛා දෙකක් දන්නවා. ඒ රේඛා දෙක ස්පර්ශ කරනවා කියලා තියෙනවා. එතකොට අරය මූල පහයි කියලා දීලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා L1 සහ L2 වල ඡේදන ලක්ෂයක් 2 සහ 1. එතකොට අපි ඒ ඡේදන ලක්ෂයේ හරහා යන මේ සමීකරණය මේ සමච්ඡේදකයත් අපි මුලින් හොයාගත්තා. ඔබට මතක ඇති. ඒක තමයි x ධන 2y x ධන y ඍණ 3 සමානයි බිඳුව කියන එක. එහෙමනම් ඒ රේඛා දෙකේ සමච්ඡේදකයේ මත තමයි කේන්ද්‍රය පිහිටන්න ඕන. ඒක ඒ මත සහ ඡේදන ලක්ෂය පිහිටන්න ඕන ඒ සමච්ඡේදකයේ මත. එහෙම ගත්තොත් අපිට කේන්ද්‍රයේ ඛණ්ඩාංක ලියා ගන්න පුළුවන් පරාමිතික ආකාරයෙන් 2 ධන t කමාවක් 1 ඍණ t කියලා. x සහ y කියන මේ ලක්ෂ දෙක ලියා ගන්න පුළුවන් කේන්ද්‍රේ. ඒ ලක්ෂ දෙක ලියා ගත්තොත් අපි අරය දන්නවා. එතකොට කේන්ද්‍රය දන්නවා අපිට මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ ස්පර්ශක නිසා අපිට ලියා ගන්න පුළුවන් මේ දීලා තියෙන සම්බන්ධයේ මේ දීලා තියෙන දත්ත අනුව. එහෙම දියාගෙන අපිට පරාමිතිය හොයා ගන්න පුළුවන් සුළු කළා. මොකද t එක්ක සම්බන්ධ සමීකරණයක් තියෙන. ඒතර පරාමිතිය හොයා ගන්න පුළුවන් පරාමිතික අගය එන්නේ ධන හෝ ඍණ 5යි කියන එක. ඒතර ධන හෝ ඍණ 5යි කියලා අගයන් දෙකක් එනවා. අපිට මේ දෙකම අගයන් දෙකම වැදගත් මේ අපේ අවශ්‍යතාවය තෘප්ත කරනවද කියලා බලන්න පුළුවන් අර R වල ප්‍රදේශ අනුව. ඇත්තට මේ රීජන් එක කොයිද සැටිස්ෆයි වෙන්නේ කියලා. අපිට ඒතර C වලට අර t කියන අගයන් දෙකක් දාපුවම මේ වගේ ලක්ෂයන් දෙකක් එනවා. ඔබට මතක ඇති R පොඩ්ඩක් බලන්න ඒ තිරයට ගිහිල්ලා මේ දෙවෙනි තියෙන ලක්ෂය ඒක තෘප්ත කරන්නේ නැහැ. ඒ කියන්නේ R කියන ප්‍රදේශෙ පිහිටන්නේ නැහැ. ඒක නිසා අපිට කේන්ද්‍රය විදිහට ගන්න වෙන්නේ පළවෙනි ලක්ෂය 7 කමා ඍණ 4 කියන එක. ඒතර ඒක කේන්ද්‍රය විතර ගත්තොත් අපිට වෘත්තයේ සමීකරණ ලියා ගන්න පුළුවන්. මොකද අපි ආරය දන්නවා මූල 5යි කියලා මේ ආකාරයට. ඒතර ඒක සුළු කළොත් ඔබලට මේ තියෙන පිළිතුර ලැබෙනවා. ඉදා පහසුවෙන් අර අපිට දීලා තියෙන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඕකේ මේ ගැටලුවේ තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඒකේ තියෙනවා ස්පර්ශ ජාය සඳහා සුපුරුදු අංකණයේ භාවිතයෙන් ඒ ලක්ෂයේ සිට S ඇඳි ස්පර්ශ කළ සමීකරණය x ඍණ y සමානයි 10 කියලා බව පෙන්වන්න කියලා.
අපි එතකොට ඇතරම වෘත්තයේ අපි දත්තවලින් අපි GFC කියන අගයන් දන්නවා. අපි කේන්ද්‍රයෙන් දන්නවා සමච්ඡේදක මේ L1 L2 වල සමච්ඡේද මේ ඡේදන ලක්ෂයෙන් දන්නවා මේ x නෝට් සමානයි 2 සහ x y නෝට් සමානයි 1 කියලා. මේවා ලබා ගැනීමෙන් අපිට මේ ගාන දීලා තියෙන විදිහට ස්පර්ශ ජාය සඳහා සුපුරුදු සූත්‍රය භාවිතයෙන් මේ සූත්‍රය පැහැදිලිව ලියන්න ඕන. ඔබලා මේ x සහ x නෝට් y නෝට් වෙන අංකනයක් භාවිත කරන්න පුළුවන්. නමුත් x සහ y එක්ක මේ පටලවා ගන්න හොඳ නැහැ. ඒතර මේ විදිහට ස්පර්ශ ජාය සමීකරණය ලියාගත්තොත් ඒ අදාළ දත්ත ආදේශ කළාම ඔයාලට පහසුවෙන් මේ පිළිතුර ලැබෙනවා. මේක ඊටාම පහසු පිළිතුරක්. අර තියෙන දත්ත භාවිත කිරීම සහ ස්පර්ශ ජායේ සමීකරණය ඉවරදිව ලියා ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. මේකේ අවසාන කොටස මම හිතන්නේ මේ තියෙන්නේ. එතකොට තියෙනවා ඒ ලක්ෂයද අපි ඒ ලක්ෂය දන්නවා 2.1 කියලා. ඒ ලක්ෂයද L1 හා L2 සමග එසි ස්පර්ශ ලක්ෂයද ඔස්සේ යන වෘත්තයේ සමීකරණය සොයන්න කියලා. දැන් එතකොට ඒ ලක්ෂය දන්නවා L1 L2 වල ස්පර්ශ ලක්ෂය ඔස්සේ යන වෘත්තයේ සමීකරණය හොයන්න කියලා තමයි අපිට තියෙන්නේ. එතකොට මේක ඇත්තටම අපි දන්නවා මේ අපි මුල් කොටසින් ලබා ගත්තා මේ ස්පර්ශකයේ සමීකරණය x ඍණ y සමානයි 10 කියලා. ඒක සහ වෘත්තයේ සමීකරණය අපි මුලින් ලබා ගත්තා. ඒ දෙක මේ විදිහට ලියාගත්තොත් පරාමිතික ආකාරයෙන් ලියාගත්තොත් අපිට මේ වෘත්තයේ සමීකරණය ලියා ගන්න පුළුවන්. නම් අපි දන්නවා මේ වෘත්තය ඒ ලක්ෂය හරහා යනවායි කියලා. නැත්නම් ඒතකොට ඒ ලක්ෂයේ කණ්ඩාංකවල මේ තෘප්ත කරන්න ඕන. එතකොට ඒ ලක්ෂයේ කණ්ඩාංක අපි ආදේශ කළාට පස්සේ අපිට අර අපි නොදන්නාගේ නැත්නම් ලැම්ඩා කියන ආගේ යොදා සොයා ගන්න පුළුවන්. එහෙම සොයාගත්තට පස්සේ මේ අවශ්‍යතාව තෘප්ත කරන වෘත්තයේ සමීකරණය ලබා ගන්න පුළුවන්. මේ ගැටලුව මම කතා කළා වගේම සරල රේඛාව සහ වෘත්තයේ සම්බන්ධ එකට මුසු වෙන ගැටලුවක්. ඉතින් අපි ඊළඟ ගැටලුව ප්‍රශ්නෙට අපි යොමු වෙමු. අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ත්‍රිකෝණමිතිය පිළිබඳ. ඒ සඳහා මම කපිල සර්ට යොමු වෙනවා. හොඳයි. ගොඩක් ස්තුතියි. අපි අවසානයේ ත්‍රිකෝණමිතිය ඇත්තටම ත්‍රිකෝණමිතිය මේ ශුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රය යටතේ ලැබුණත් ගැටලු විසඳීමේදී ව්‍යවහාරික ගණිත ගැටලු විසඳීමේ ත්‍රිකෝණමිතිය ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. ඒ නිසා ත්‍රිකෝණමිතිය හරිම වැදගත්. මෙතනදී අපි බොහෝ විට උත්සාහ කරනවා ත්‍රිකෝණමිතික සරසාම්‍ය. ආරම්භයේදීම අපි ඉගෙන ගන්නවා අපි කියනවා පයිතගොරස්ගේ සරසාම්‍ය. එහෙම නැත්නම් මූලික සරසාම්‍ය සයින් වර්ගයේ තියෙන ධන කොසයින් වර්ගයේ තියෙන සමානයි 1යි ආදී වශයෙන් සරසාම්‍ය කීපයක්ම තියෙනවා. ඊළඟට ඔය ආකලන සූත්‍ර, ගුණන සූත්‍ර, සයින් සූත්‍රය, කොසයින් සූත්‍රය ආදී වශයෙන් අපි එතනදී සූත්‍ර විශාල ප්‍රමාණයක් ව්‍යුත්පන්න කරනවා. එතකොට ඒ සූත්‍ර අපිට ඉතාම වැදගත් අවශ්‍යයි ගැටලු සෑදීමේදී අපිට ඒවා නිසි පරිදි යොදා ගැනීමෙන් ඒ දේවල් සාධනය කරගන්න පුළුවන්. ඊළඟට තව වැදගත් කරුණක් තමයි ත්‍රිකෝණමිතික සරසාම්‍ය. ඒ වගේම ප්‍රතිලෝම ශ්‍රිත. අපි හොඳයි ගැටලුවට යොමු වුණතින් මේ ගැටලුවේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. x ඍණ phi බෙදීම දෙකක් ධන phi බෙදීම දෙකක් අතර පවතින විට fx සමානයි 1 ඍණ tan x බෙදීම 1 ධන tan වර්ග x කියන ශ්‍රිතය ඒ කියන්නේ නියතයක්. cosine 2x ධන alpha එතනින් ඒ ප්‍රකාශනයේ ඉවරයි. ධන තවත් නියතයක් b ආකාරයට ප්‍රකාශ කරන්න. මෙහි a කියන්නේ ධන රාශියක් ධන නියතයක්. ඒ වගේම b සහ alpha අපි දන්නේ ඒ නියත නිර්ණය කළ යුතුයි. එතකොට ඒ නියත පවතිනවා නම් අපිට පෙන්වන්න පුළුවන් මේ කියන ත්‍රිකෝණමිතික ශ්‍රිතය ඒ කියන ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක. එතකොට මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි ත්‍රිකෝණමිතික සරසාම්‍ය සුදුසු පරිදි යොදා ගැනීම. අපි නැවතත් fx කියන ශ්‍රිතය කරා යොමු වුණොත් එතන තියෙනවා 1 ඍණ tan x බෙදීම 1 ධන tan වර්ග x. 1 ධන tan වර්ග x කියන්නේ මූලික ත්‍රිකෝණමිතික සරසාම්‍යයක් ඇසුරෙන් අපිට ඉතාමත් පහසුවෙන් sec වර්ග x කියලා ලියන්න පුළුවන්. ඒ නිසා ලවය 1 ඍණ tan x හරය sec වර්ගය. එතකොට හරය දෙවතාවක් එක බෙදීම cos වර්ගයේ x විදියට වටහා ගන්න පුළුවන්. ඒ නිසා cosine වර්ගයේ x කියන එක cos වර්ගයේ x කියන එක ලවයට ලැබෙනවා. ඊළඟට තව කරණක් තමයි 1 ඍණ tan x. බොහෝ විට tan x කියන එක sin x බෙදීම cosine x ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට දකින්න පුළුවන් මේ ප්‍රකාශන සුළු කරගන්නත් පුළුවන්. ඒ නිසා අපිට ලැබෙන්නේ cosine වර්ගයේ x වරහණක් ඇතුලේ එක අඩු කිරීම sin x cosine x. දැන් අපිට මේක තව ටිකක් සුළු කරගන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට පේනවා මේ ද්විත්ව කෝණ සඳහා වන සූත්‍ර
මම කලින් කිව්වා වගේ ත්‍රිකෝණමිතියේ ගොඩාක් සූත්‍ර යෙදෙනවා. ඒතකොට ද්විත්ත කෝණ සඳහා වන සූත්‍ර cosine 2x කියන්නේ 2 cosine වර්ගය x ඍණ 1. ඒ වගේම එක ඍණ 2 sin වර්ගය x cosine වර්ගය x ඍණ sin වර්ගය x ආදී සූත්‍ර තුනක්ම තියෙනවා. සුදුසු පරිදි යොදා ගන්න. ඊළඟට තුන්වෙනි පේළිය ඔයගලන්ට පැහැදිලි. අපි කරන විශේෂ දෙයක් තමයි මේ වගේ ශ්‍රිතයක් මේ වගේ ප්‍රකාශනයක් සුළු කරනකොට cosine සහිත පදය sin සහිත පදය සංගුණක තෝරගන්න වර්ග කරන්න එකතු කරන්න වර්ගමූලයට යන්න. එතකොට ඒ අනුව අපිට මේ ආකාරයේ ප්‍රකාශනයක් ඔය මෙතන තියෙන cosine a ධන cosine b cosine a ධන b සමානයි cosine a cosine b අඩු කිරීම sin a sin b ආකාරයේ තවත් සරල සාම්‍යයක්. ඒ නිසා අපිට දැන් අඳුර ගන්න පුළුවන් a සමානයි 1 යට මූල 2යි b සමානයි ධන භාගයයි ඒ වගේම alpha සමානයි 5 බෙදීම 4යි. එතකොට ඒ ආකාරයට දැන් අපි මේ ප්‍රකාශනය ලිව්වා. අපිට තියෙනවා ත්‍රිකෝණමිතික සරල සාමයක්. ඒ ත්‍රිකෝණමිතික සමීකරණයක් fx සමානයි 2 ධන මූල 2 බෙදීම 4 කියන ත්‍රිකෝණමිතික සමීකරණය විසඳන්න. එතකොට මේ සමීකරණයේ විසඳනකොට අපිට ඉතාමත් පහසුයි අපි කලින් ව්‍යුත්පන්න කරගත් ප්‍රකාශනය ආදේශ කිරීම. එතකොට ආදේශ කළා අපිට ඒක සුළු කරගන්න පුළුවන්. එතනදී ලැබෙනවා අපිට ඉතාමත් පහසු ත්‍රිකෝණමිතික සමීකරණයක්. cosine 2x ධන 5 බෙදීම 4 සමානයි cosine 5 බෙදීම 3. අපි කියනවා මූලික ත්‍රිකෝණමිතික සමීකරණයක්. මේ වගේ සමීකරණයක විසඳුම cosine x සමානයි cosine alpha. ඒ සමීකරණයේ විසඳුම ඉතාමත් පහසුවෙන් ලියන්න පුළුවන්. x සමානයි 2n phi pi කියන්නේ අපේ අර වටයක් නැත්නම් අංශක 360ක ඒ ආශ්‍රිත කෝණ මිනිම රේඩියන් වලින්. එතකොට x සමානයි 2n phi ධන හෝරින alpha විදිහට. එතකොට ඒ වගේම n කියන්නේ නිකිලයක්. ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීමේදී n නිකිලයක් බව ලියන්නම අවශ්‍යයි. එතකොට ඒ අනුව අපිට මෙතනින් x විසඳා ගන්න පුළුවන්. x සඳහා අපිට මේ විසඳුම මේ ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය කරන පරාසයේදී ඒ විසඳුම අපිට ලැබෙනවා. ඊළඟට අපිට තව පොඩි ගැටලුවක් තියෙනවා. අපි මේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් ඇඳීම සම්බන්ධව අපි එක ගැන චුට්ටක් කතා කරමු. ඒ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයේ ඇඳීම ඉතාමත් ඉක්මනින් පහදා දෙන්න මම දිනුෂියා මිස්කින් ඉල්ලා සිටිනවා. අපි වේලාවත් එක්ක යන හින්දා අපි ඉක්මනට මේ ගැටලුව දිහා බලමු. මේකේ දීලා තියෙනවා මුල් ප්‍රකාශයේ යොදා ගනිමින් fx සමානයි 2 ධන මූල 3 බෙදීම 4 යන්න දීලා තියෙනවා. ඒකෙන් අපිට මෙන්න මේ සමීකරණයේ බව පෙන්වන්න කියලා. ඊට පස්සේ ඒ ඇසුරින් tan 5 බෙදීම 24 කියන එක මේ පිළිතුර දීලා තියෙන අපෝහණය කරන්න කියලා. ඊට පස්සේ y සමානයි 2 දෙවාරයක් fx ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කියලා. එහෙනම් මෙතනදී මුල් ප්‍රකාශනය යොදා ගනිමින් කිව්වම අපි දන්නවා fx සමානයි 1 ඍණ tan x 1 ධන බෙදීම 1 ධන tan වර්ග x භාවිතා කර ගැනීමෙන් ඔයගොල්ලන්ට මෙම සමීකරණය පළවෙනි සමීකරණය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පෙන්වන්න තියෙන්නේ දෙවාරයක් tan වර්ග x ධන 4යි k tan x ඍණ k වර්ගය සමානයි බිඳුව කියලා. එම නිසා මේ සමීකරණයේ පේනවා ඇති 2 ධන මූල 2 දෙවාරයක් tan වර්ග x තියෙන්නේ. එය දෙවාරයක් tan වර්ග x කර ගැනීමට නම් 2 ඍණ 2යි මූල 2කින් සමීකරණය මුළු සමීකරණයම වැඩි කරන්න ඕනේ. ඒක වැඩි කරාට පස්සේ අවසානයේ ඔයගලන්ට තිරේ දිස් වෙනවා 2යි tan වර්ග x ධන 4යි k tan x ඍණ k වර්ගය සමානයි බිඳුව. ඊට පස්සේ අපිට පෙන්වන්න අපෝහණයක් තියෙනවා tan 5 බෙදීම 24 සමානයි කියලා මේ දීලා තියෙන උත්තරේට. අපිට පේනවා ඇති මේ මෙතන තියෙන්නේ tan x වර්ග සමීකරණයක්. අපි දන්නවා වර්ගජ සමීකරණයක මූල වල අදාළ සමීකරණේ ලියන්න. එහෙනම් එම සමීකරණයෙන් මේක tan x වර්ග සමීකරණයක් හින්දා tan x සමානයි ඍණ 4k ධන හෝ ඍණ වර්ගමූල 16k වර්ගය ධන 8k වර්ගය බෙදීම 4 මගින් ඔයගලන්ට මූල දෙකක් ලැබෙනවා. ඒකෙන් 5 බෙදීම 24 කියන්නේ සුළු කෝණයක් නිසා tan 5 බෙදීම 24 සඳහා අපිට ගන්න පුළුවන් මේ පිළිතුර. එම නිසා ඊට පස්සේ එමගින් අපිට පෙන්වන්න කියලා තියෙනවා 2යි fx දල ප්‍රස්ථාරයක්. අපිට මුලින්ම අපි ලබා ගත්තා ඔයගලන්ට මුලින්ම පෙන්වන්න නැති fx සමානයි 1යට මූල 2 cos 2යි x ධන 5 බෙදීම 4 ධන 1යට මූල 2. එමගින් අපිට එක දෙකෙන් වැඩි කිරීමෙන් අපිට මේ ප්‍රකාශනය ගන්න පුළුවන්. ඒකෙන් x සමානයි බිඳුවේදී y හි අගයන් සහ y සමානයි බිඳුවේදී x හි අගයන්ද
ඒ වගේම එක් සමානයි ඍණ ෆයි බෙදීමේ වහී අගයන් සහ එක් සමානයි ෆයි බෙදීමේදී වහී අගයන් භාවිතා කරගැනීමෙන් ඔබලන්ට මේ ප්‍රස්ථාරය ඇදගත හැකි. එහෙනම් මම මේ සම්බන්ධව සාරාංශයක් මතක් කර ගැනීම සඳහා කපිල සර්ට ආරාධනා කරනවා. හොඳයි. ගොඩක් ස්තුතියි. එතකොට අපි අද දිනේ සාකච්ඡා කරා අවකලනය සම්බන්ධව අවකලනය කිරීමේ විදි, ඒ වගේම අනුකලනය, අවකලනයේ සහ අනුකලනයේ භාවිත, කණ්ඩාංග ජ්‍යාමිතිය යටතේ සල් රේඛා වෘත්තයේ ආශ්‍රිත ගැටලු, ඒ සඳහා ඔබ පිළිතුරු සැපිය යුතු ආකාරය සහ අවසානයේට ත්‍රිකෝණමිතිය, ත්‍රිකෝණමිතිය යටතේ ත්‍රිකෝණමිතික සරසාම්‍ය, ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම, ඒ වගේම ප්‍රස්ථාර ඇඳීම, මීටත් අමතරව ප්‍රතිලෝමශ්‍රිත ආදී තවත් කරුණු කීපයක්ම තියෙනවා. මම හිතන්නේ කාල වේලාව තියෙන අවසාන නිසා අපි මෙතනින් අද දිනේ පාඩම સમાપ્ત කරමු. එතන මම හිතන්නේ විෂය කරුණු පිළිබඳව ඔබ සෑහෙන දැනුවත් වුණා. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථයක් ලැබෙන විදිහට අපි සියලු දෙනා ඉතාමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.